අයිබෝන් කියලා ඔන්න අද දවසේ පාඩමට අපි ඔයගලන්ව සම්බන්ධ කරගන්නවා. right. අද දවසේ පාඩමේදී අපි කතා කරන්න යන්නේ හුඟක් අයට ප්‍රශ්නයක් තියෙනවාය කියලා කියන ඔක්සිකරණ අංක ඊළඟට මෙතනින් එහාට ඊළඟ පාඩමේදී අපි බලමු ඔක්සිකරණ අංක තුලිත කරගන්න විදිය. right. ඔක්සිකරණ අංක ඇසුරෙන් සමීකරණ තුලිත කර ගැනීම. අද දවසේ මම කතා කරන්න යන්නේ ඔක්සිකරණ අංකය, ඔක්සිකරණය, ඔක්සිහරණය කියන කාරණා ගැන. දැන් මේ බේස්මන්ට් එක නැතුව මේ පාඩම ඉස්සරහට යන්න බෑ. දැන් හුඟක් අය මේ මුල්ම කොටස හරියට ගන්නෙ නැහැ. මුල්ම කොටස හරියට ගන්නේ නැතුව ගියාම වෙන දේ තමයි right සමීකරණ තුලිත කරන්න එනකොට ඔයගොල්ලන්ට ඔක්සිකරණ අංක හොයාගන්න බෑ. හොයාගන්න බැරුව ගියායින් පස්සේ එතනින් එහාට මොකද්ද කරන්න කියලා තේරෙන්නේ නැහැ. නිකන් ග්‍රීක් වගේ තත්වයකට එනවා. එතකොට එහෙම ග්‍රීක් නොවි අපි දන්න සිංහලෙන් මේක ඉගෙන ගමු. අපි දන්න සිංහලෙන් තේරෙන විදිහට ඉගෙන ගමු. හැබැයි ඔබ මේ මුල් කොටස ඉතා මැනවින් හරි තහවුරු කරගන්න ඕන කියලා මම කියනවා. හරි. එතකොට මේක 2021 ළමයි ඉලක්ක කරගෙන මම මේ පාඩම කරන්නේ. හැබැයි 2020 අයටත් 2022 අයටත් මම හිතනවා මේ පාඩම මුලින් ඉඳන් සම්බන්ධ වුණොත් කිසිම ප්‍රශ්නයකින් තොරව මේක කරගෙන යනවා. දැන් 20 අයට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ මේක කරලා තියෙන්නේ. නමුත් ඒගොල්ලන්ගේ හැමදාම හැමතිස්සෙම තියෙන මැසිවිල්ලක් තමයි අපිට ඔක්සිකරණාංක බෑ, රෙඩොක්ස් සමීකරණ තුලිත කරන්න බෑ, රෙඩොක්ස් කියලා නාහෙන් අඬනවා. දැන් 20 22 අයට මේක තාම අවබෝධයක් නැහැ. හැබැයි දැන් අද ඉඳන් හරියට තිතට මේ පාඩම් ටික කරගෙන ගියොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඔබට ඉතා මැනවින් මේක අවබෝධ කරගෙන යන්න පුළුවන්. right. ඔන්න බලමු වැඩේ. ඔක්කොටම කලින් ඔක්සිකරණය, ඔක්සිහරණය කියන කාරණා අපි දැනගන්න ඕන. මම කෙටියෙන් ලියනවා අර මැක්ඩොනල්ඩ් ලියනවා වගේ නෑ. ගුරුවරයෙක් විදිහට එහෙම නොකර මම මේ විදිහට ලියන්නම්කෝ. ඔක්සිකරණය. ඔක්සිකරණයෙන් පසුව අපි කතා කරමු ඔක්සිහරණය ගැන. සුද්ධ ඔක්සිකරණය කියලා කියන්නේ ඔක්සිඩේෂන් කියලා කියන එකට. හරි. සුද්ධ ඔක්සිඩේෂන් කියන එකට අපි සිංහලෙන් ඔක්සිකරණය කියලා කියනවා. තේරෙන්නේ නැද්ද? ඒතර මොකද්ද ඔක්සිඩේෂන් කියන්නේ? ඔක්සිකරණය කියන්නේ මොකක්ද? මේ කරණය කියන වචනය ඇවිල්ලා අපිට හොඳට හුරු පුරුදු එකක්. අපි නිතර භාවිතා කරන එකක්. ඔබ දන්නවා. නාගරීකරණය, ග්‍රාමීයකරණය, නවීකරණය. හරි. ඔය වගේ කරණය දාගත් ඒවා තියෙනවා. දැන් ඔබ තනියම ඕන තරම් වචන කියවනවා ඇති. ඒක ඔයගොල්ලන්ගේ වැඩක්. දැන් මෙතන සිංහල පාඩමක් නොවන නිසා ඒ වචන ලයිස්තුවක් කියන්නේ නැහැම. ඒතර ඒ කරණය කියන එකේ තේරුම නිකන් එකතු වෙනවා වගේ අදහසක්. දැන් නාගරීකරණය යනු නගරයත් එක්ක එකතු වෙනවා. නගරයේ දේවල් වැළඳ ගන්නවා කියන එක. නගරයේ විදිහට හැඩ ගැහෙනවා කියන එක. නැත්නම් නගරයක් බවට ඉබේම පරිවර්තනය වෙනවා ක්‍රමයෙන්. නගරයක් බවට පරිවර්තනය වෙන්න නම් නගරයේ දේවල් අපි ගන්න ඕන. ඉතින් ඔක්සිකරණය, ඔක්සිජන් සමග සම්බන්ධ වීම. ඔක්සිකරණය, ඔක්සිඩේෂන්. ඔක්සිජන් මොනවද ඇවිල්ලා අපිට කරනවා? ඒ කරන එකට අපි අවනත වෙනවා. ඔක තමයි මූලික අදහස. ඔක්සිකරණය කියන එක. හැබැයි අද වෙනකොට ඔක්සිකරණය කියන වචනයට මුලින් දුන්නු අර්ථයට වඩා ටිකක් එහෙට ගිය දෙයක් තියෙනවා. මොකද ඉස්සර හිතාගෙන හිටියේ ලෝකෙ ඉන්න ඉහළම විද්‍යුත් ඍණ පරමාණු ඔක්සිජන් කියලා.
ෆ්ලෝරීන් පිළිබඳව එහෙම නිශ්චිත අවබෝධයක් තිබුණේ නැහැ මුල්ම යුගයේ. රසායන විද්‍යාව කියලා එකක් ආරම්භ වෙමින් එන ඉතිහාසය තුල, කෙම් හිස්ටරි තුල. එතකොට ඔක්සිජන් තමයි ඉන්න ප්‍රබලම විද්‍යුත් ඍණ මූලද්‍රව්‍ය ලෙස සැලකුවේ. එතකොට විද්‍යුත් ඍණතාවය බන්ධනයකින් ඉලෙක්ට්‍රෝන තමුන්ගේ පැත්තට ඇද ගන්න තියෙන හැකියාව. ඒ හැකියාව වැඩිම කෙනා ඔක්සිජන් කියලා ගත්තේ. නමුත් දැන් අපි දන්නවා ඔක්සිජන් නෙමේ අංක 1 ෆ්ලෝරීන් කියලා. මා හිතනවා අද කාලේ මේ ඔක්සිකරණය කියන එක අර්ථ දක්වන්න ගියොත් ඔක්සිකරණය වෙනුවට ෆ්ලෝරිනීකරණය කියලා කිව්වනම් හොඳයි කියලා කවුරු හරි හිතයි කියලා. ආයෙ මුලින්ම කල්පනා කරලා ඉවලොත් මම කියනවා අද දවසේ ඔක්සිකරණය කියන එක අර්ථ දක්වන්න ගියොත් ඔක්සිකරණය වෙනුවට ෆ්ලෝරිනීකරණය කියලා ලිව්වනම් හොඳයි කියලා කවුරු හරි හිතයි කියලා. මම කියනවා කියලා නෙමෙයි කවුරු හරි හිතයි කියලා. ඒ වුණාට මම කියනවා නෑ ඒත් ඔක්සිකරණයමයි තියෙන්න ඕන. ඒක නිසා තමයි එහෙම තියෙන්නේ. මොකද ෆ්ලෝරින් කියන්නේ බහුල මූලද්‍රව්‍යයක් නෙමෙයි. කොහෙවත් කවුරුත් එක්ක බැඳලා තියෙනවා හරි අමාරුයි හොයාගන්න. එහෙම නෙමෙයි ඔක්සිජන් හැමතැනම තියෙනවා. ඒ නිසා මේ හැමතැනම වෙලා තියෙන දේවල් එක්ක පරිසරයේ අපි විශ්වය තුල දකින දේවල් එක්ක තමයි අර්ථ දැක්වීමුත් වෙන්න ඕන. ඒ නිසා නම දීලා තියෙන්නේ ඔක්සිකරණය කියලා. දැන් තාම ඔබට ඔක්සිකරණය කියන එක තේරුන්නේ නැහැ. ඔය එකක්වත් ලියන්න ඕනෙත් නැහැ. හරි. ඒතර ඔක්සිජන් සමග සම්බන්ධ වීම. ඔක්සිජන් එක්ක සම්බන්ධ වෙද්දී ඔක්සිජන් ඉල්ලන ඒවා දෙන්න ඕන. ඔක්සිජන් එක්ක සම්බන්ධ වෙද්දී ඔක්සිජන් ඉල්ලන ඒවා දෙන්න ඕන. ඔක්සිජන් ඉල්ලන ඒවා දෙන්න ඕන. එහෙම නැතුව ඔක්සිජන් එක්ක සම්බන්ධ වෙන්න බෑ. ඔක්සිජන් ඉල්ලන දේවල් දෙන්නම වෙනවා ඔක්සිජන් එක්ක සම්බන්ධ වෙන්න. මොනවද ඔක්සිජන් ඉල්ලන්නේ? ලොකු දේවල් නෙමෙයි. ලොකු නැත්තේත් නෑ. ඉලෙක්ට්‍රෝන ඉල්ලන්නේ. ඔක්සිජන් ඉල්ලන්නේ ඉලෙක්ට්‍රෝන. එතකොට ඔක්සිකරණයේදී අපෙන් ඉලෙක්ට්‍රෝන ඉල්ලනවා. අපිට දෙන්න වෙනවා. නැත්තම් ඔක්සිජන් අපිත් එක්ක බැඳෙන්නේ නැහැ. එතකොට ඔක්සිජන් එක්ක බැඳෙන්න නම් අපිට ඉලෙක්ට්‍රෝනයට දෙන්න වෙනවා. එතකොට අපෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් වීම ඒක පූර්ණව වෙන්නත් පුළුවන්, අර්ධ වශයෙන් වෙන්නත් පුළුවන් ඔක්සිකරණයක් ලෙස හඳුන්වනවා. හරි. දැන් ඔය විනාඩි 5ක 6ක මම කියපු දේවල් වලින් ඇත්තටම අපි නෝට් එකේ මුකුත් ලියන්නේ නැහැ. ඔබට අවබෝධ වෙන්නයි මම එහෙම දෙයක් කිව්වේ. ඒතර ඔක්සිකරණය යන කුමක්ද? යම්කිසි පරමාණුවකින් පූර්ණ හෝ අර්ධ වශයෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් වීම. ඔක තමයි අර්ථ දැක්වීම. ඇයි එහෙම වෙන්නේ? දැන් මේකේ නම බලන්න නමෙන් ඒක ඔප්පු කරගන්න පුළුවන්. ඔක්සිකරණය ඔක්සිජන් සමග එකතු වීම ඔක්සිජන් එක්ක එකතු වෙන්න නිකන් බෑ. ඔක්සිජන් ඉල්ලන ඉලෙක්ට්‍රෝන දෙන්න ඕන. ඒතර අපෙන් ඉලෙක්ට්‍රෝන පූර්ණ හෝ අර්ධ වශයෙන් ගැලවෙනවා. අන්න ඒක ඔක්සිකරණය කියලා කියනවා. රයිට්. පටන් ගමු වැඩේ. ඔක්සිකරණය කියන මාතෘකාව දාගන්න මේ විදිහට ලියන්න. මේ විදිහට ලියන්න. මොනවද ලියන්නේ? යම්කිසි පරමාණුවක් පූර්ණ හෝ අර්ධ වශයෙන් ඉලෙක්ට්‍රෝන පිට කිරීම. එහෙම නැත්නම් මෙහෙම ලියන්නත් පුළුවන්. යම්කිසි පරමාණුවකින් පූර්ණ හෝ අර්ධ වශයෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් වීම. එහෙම නැත්නම් යම්කිසි පරමාණුවක් පූර්ණ හෝ අර්ධ වශයෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම. එහෙමත් නැත්නම් යම්කිසි පරමාණුවකින් පූර්ණ හෝ අර්ධ වශයෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් වීම. ඒ කියන්නේ ඇක්ටිව් පැසිව් කියලා දෙකකින් ගියේ. ඒ කියන්නේ මගෙන් කවුරු හරි ගලවගෙන යනවා නැත්නම් මම ගලවලා දෙනවා. අවුලක් නැහැ. මොකද්ද? යම්කිසි පරමාණුවක් පූර්ණ හෝ අර්ධ වශයෙන් ඉලෙක්ට්‍රෝන පිට කිරීම. එහෙම නැත්නම් යම්කිසි පරමාණුවකින් පූර්ණ හෝ අර්ධ වශයෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් වීම ඔක්සිකරණය නම් වේ. ඔක්සිකරණය නම් වේ. ඔබ ඒක ලියාගත්තා. දැන් අපි මේක ටිකක් පැහැදිලි කරලා ලියාගමු. හරි. ඔක්සිකරණයේදී
ලියන්න. ඔක්සිකරණයේදී අදාළ පරමාණුවට වඩා ඉහළ විද්‍යුත් ඍණතාවයක් සහිත අදාළ පරමාණුවට වඩා ඉහළ විද්‍යුත් ඍණතාවයක් සහිත වෙනත් පරමාණුවක් හෝ කාණ්ඩයක් සමග සම්බන්ධ වීම සිදුවේ. වෙනත් පරමාණුවක් හෝ කාණ්ඩයක් සමග සම්බන්ධ වීම සිදුවේ. right. එවිට අදාළ කාණ්ඩය ඇලයිරක් පරමාණුව වෙතට ඔක්සිකරණයට ලක්වන ප්‍රභේදය මගින් අදාළ කාණ්ඩය හෝ පරමාණුව වෙත ඔක්සිකරණයට ලක්වන ප්‍රභේදය මගින් ඉලෙක්ට්‍රෝන සැපයීමක් සිදු කරනු ඇත. ඉලෙක්ට්‍රෝන සැපයීමක් සිදු කරනු ඇත. ඉලෙක්ට්‍රෝන සැපයීමක් සිදු කරනු ඇත. right. වෙනම ලියන්න. ඔක්සිජන් සමග සම්බන්ධ වීම ඔක්සිකරණයක් ලෙස සරලව හැඳින්විය හැක. අර්ථ දැක්වීමක් නෙමෙයි. ඔක්සිජන් සමග සම්බන්ධ වීම ඔක්සිකරණයක් ලෙස සරලව හැඳින්විය හැක. මෙලෙසම හයිඩ්‍රජන් ඉවත්ව යෑම ද ඔක්සිකරණයක් ලෙස හැඳින්විය හැක. හයිඩ්‍රජන් ඉවත්ව යෑම ද ඔක්සිකරණයක් ලෙස හැඳින්විය හැක. right. ඔබ නෝට් එක ලියලා ඉවර ඇති. දැන් ඔක්සිජන් සමග සම්බන්ධ වීම ඔක්සිකරණයක් යන එක මම ඉතා හොඳින් පැහැදිලි කරා. දැන් හයිඩ්‍රජන් ගත්තාම පුතා හයිඩ්‍රජන් කියන්නේ එච්චර හොඳ විද්‍යුත් ඍණ මූලද්‍රව්‍යයක් නොවේ. දැන් උදාහරණයක් විදිහට මෙන්න කතාව. හයිඩ්‍රජන් එක්ක ක්ලෝරීන් බන්ධනයකට එනවා කියලා හිතන්නකෝ මේ දෙන්න එකතු වෙලා. එතකොට මෙන්න මේ විදිහට HCl බන්ධනයක් හැදෙනවා. ওই දෙකෙන් කවුද වඩා විද්‍යුත් ඍණ? ක්ලෝරීන්. ඒතර ක්ලෝරීන් තමුන්ගේ පැත්තට ඉලෙක්ට්‍රෝන අදිනවා. අදිනකොට ක්ලෝරීන්ට ඩෙල්ටා ඍණ ගතියක්, හයිඩ්‍රජන්ට ඩෙල්ටා ධන ගතියක් එනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන ගැලවුණා. එතකොට මෙතනදී මට කියන්න පුළුවන් මෙහෙම. හයිඩ්‍රජන් ඔක්සිකරණය වී ඇත. ක්ලෝරීන් ඔක්සිහරණය වී ඇත. දාලා කල්පනා කරනවා මේ මිනිස්සයා ඔක්සිහරණය ඉගෙනුවේ නෑනේ. උගන්නන්න දෙයක් නෑනේ පුතා. ඔක්සිකරණයේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ඔක්සිහරණය. මොකක්ද ඔක්සිහරණය කියන්නේ? යම්කිසි පරමාණුවක් පූර්ණ හෝ අර්ධ වශයෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම නැත්නම් යම්කිසි පරමාණුවක් වෙත පූර්ණ හෝ අර්ධ වශයෙන් ඉලෙක්ට්‍රෝන ලැබීම. එච්චරයිනේ. ඔක්සිකරණයම විලෝමය. මම ඔක්සිහරණය ලියනවා බය වෙන්න එපා. හරි. මට යමක් පැහැදිලි කරන්න ඕන හින්දා මම ඔහොම ලිව්වා. හයිඩ්‍රජන් ඔක්සිකරණය වී ඇත, ක්ලෝරින් ඔක්සිහරණය වී ඇත. දැන් මේ රියැක්ෂන් එක රිවර්ස් වුණොත් ආපස්සට වුණොත් මොකද්ද වෙන්නේ? ඔය රියැක්ෂන් එක රිවර්ස් වුණොත් මොකද වෙන්නේ? බලමු. රිවර්සිබල් ප්‍රොසෙස් එක කොයි වගේ වෙයිද කියලා. දැන් මේ දෙන්න අයින් වෙන්න බෑ. ඇත්තම කතාව මේ වගේ දෙන්නෙක් එකතු වෙලා H2ත් එක්ක Cl2 හැදෙන එක. දැන් මොකද්ද මෙතන වෙන්නේ? දැන් ළමයි හයිඩ්‍රජන් ඉවත් වෙලා යනවා. දැන් හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන ක්ලෝරින් ඉල්ලගෙන උන්නා මෙතන. හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන ක්ලෝරින් ඉල්ලගෙන උන්නා. හැබැයි හයිඩ්‍රජන් අයින් වෙලා යනකොට ඒ ඉලෙක්ට්‍රෝන නැවත ගන්නවා. දැන් මෙතන ඉන්නේ ඩෙල්ටා ධන වෙච්ච හයිඩ්‍රජන් නෙමේ උදාසීන හයිඩ්‍රජන්. ඇයි ඒ? එයාගේ ඉලෙක්ට්‍රෝන එයා ඉල්ලගෙන. මෙතන ඉන්නේ ඩෙල්ටා ඍණ ක්ලෝරින් නෙමේ ඍණාරෝපිත ක්ලෝරින් නෙමේ උදාසීන ක්ලෝරින්. ඒතර බලන්න වෙච්ච දේ හයිඩ්‍රජන් ඉවත් වුණා ක්ලෝරින් ඔක්සිකරණය වුණා. ක්ලෝරින්ගෙන් ඉලෙක්ට්‍රෝන ආයෙ ගැලවෙනවා. ක්ලෝරින් හයිඩ්‍රජන්ගෙන් ඉල්ලගෙන තමයි උන්නේ. ඔක්සිහරණය වෙලා උන්නේ. ඔක්සිහරණය වෙලා හිටිය ක්ලෝරින් දැන් නැවත ඔක්සිකරණය වෙනවා. right.
මේ රිවර්ස් ප්‍රොසෙස් එකේදී ඔන්න දැන් මට කියන්න පුළුවන් මෙතනදී මොකක්ද උනේ? ක්ලෝරින් ඔක්සි සමා වෙන්න ඕන. කරණය වේ. මෙන්න මෙතනදී ක්ලෝරින් ඔක්සිකරණය වේ. හයිඩ්‍රජන් ඉවත් වීම මත HCl අණුවේ තිබුණු ක්ලෝරින් ඔක්සිකරණය වේ. මොකද හයිඩ්‍රජන් ඉවත් වෙලා යන්නේ ක්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝන ඉල්ලගෙන. ක්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝන ඉල්ලගෙනමත් නෙමෙයි හයිඩ්‍රජන් ක්ලෝරින්ට ප්‍රදානය කරපු ඉලෙක්ට්‍රෝන ආයේ ඉල්ලගෙන තමයි යන්නේ. දැන් සමහර අය එහෙම අපෙන් වෙන් වෙලා යන අයත් ඉන්නවා. අපිත් එක්ක එකට ඉන්නකොට අපි දුන්නු දේවල් අපිට දීලා යන අය ඉන්නවා. වගේම අපිත් එක්ක ඉන්නකොට අපිට දුන්නු දේවල් අපෙන් ඉල්ලගෙන යන අයත් ඉන්නවා. ඒ දෙපැත්තම ගැන හිතන්න. රයිට්? ඔන්න වැඩේ. දැන් මම කිව්වේ හයිඩ්‍රජන් ඉවත් වීමත් ඔක්සිකරණයක්. HCl ඇසුරෙන් තමයි මම මේක පැහැදිලි කරේ. HCl හැදෙද්දි හයිඩ්‍රජන් ඔක්සිකරණය වෙනවා. ක්ලෝරින් ඔක්සිහරණය වෙනවා. HCl නැවත H2 සහ Cl2ට කැඩෙද්දි HCl අණුවේ තිබුණු ක්ලෝරින් ඔක්සිකරණය වෙනවා. හයිඩ්‍රජන් ඕනනම් ඔක්සිහරණය වෙනවා කියලා කියන්න තිබ්බා. මෙතන අර මගේ මාතෘකාව නැත්නම් මම කියපු ස්ටේට්මන්ට් එක ඩිපෙන්ඩ් කරන විදිහට තමයි මම ඉගැන්වීම කරගෙන ගියේ. ලියන්නකෝ මේ විදිහට. මේක ලියා ගන්න කලින් වචනේ ලියලා එමු. පහත උදාහරණය තුල HCl අණුව නිපදවීමේදී හයිඩ්‍රජන් පරමාණු ඔක්සිකරණය වන බවත් ක්ලෝරින් පරමාණු ඔක්සිහරණය වන බවත් මැනවින් පැහැදිලි වේ. හයිඩ්‍රජන් පරමාණු ඔක්සිකරණය වන බවත් ක්ලෝරින් පරමාණු ඔක්සිහරණය වන බවත් මැනවින් පැහැදිලි වේ. නමුත් එම ප්‍රතික්‍රියාව පසුපසට සිදුවන විට HCl අණුව තුල තිබූ ක්ලෝරින් නැවත ඔක්සිකරණය වන බවක් පෙනේ. රයිට්. දැන් මේකටක් ගාලා නෝට් ඩවුන් කරගන්න. විනාඩි දෙකක් යන්නේ මේකට. විනාඩියක් ඇති හොඳටම. රයිට්. මම හිතනවා ඔබ අදාළ ගනුදෙනුව අවසන් කර ඇති කියලා. රයිට්. දැන් එතකොට ඔක්සිකරණය කියන්නේ මොනවා වෙනවද? ඉලෙක්ට්‍රෝන පිට වෙන එක. එවනම් අපි ඉක්මනින් යමු ඔක්සිහරණය කියලා. ඕකේ කාලේ කන්න දෙයක් නැහැ. අර පුරුද්දට කෙටියෙන් ලියවෙනවා. ඔක්සිහරණය. මොකද ඔබ ඒ වගේ කෙටි යෙදුම් යොදන්න එපා. මොකද විභාගෙදී ඔකරණයට ඔහරණයට ලකුණු දෙන්නේ නැහැ. ඔක්සිකරණය ඔක්සිහරණය කියලා ලියන්න ඕනේ. රයිට්. ඉක්මනට දාගෙන මාත් එක්කම ඔක්සිහරණය මේ විදිහට ලියමු. යම්කිසි පරමාණුවකට පූර්ණ හෝ අර්ධ වශයෙන් ඉලෙක්ට්‍රෝන ලැබීම හෝ යම්කිසි පරමාණුවක් පූර්ණ හෝ අර්ධ වශයෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම කුමක්ද? ඔක්සිහරණය ලෙස හැඳින්වේ. ඒ කියන්නේ ඔක්සිජන් ඉවත් වෙනවා, හරණය වෙනවා, රිඩක්ෂන්. ඔක්සිඩෝ රිඩක්ෂන් කියලා කියන්නේ. ඔක්සිඩේෂන්. හරි. ඔක්සිඩෝ රිඩක්ෂන්. රයිට්. දැන් මේ කතා කරන්නේ රිඩක්ෂන් ගැන. ඔක්සිහරණය. එතකොට ඔතනම අර කලින් කිව්වා වගේ ඔක්සිජන් සමග සම්බන්ධ වීමක් හෝ හයිඩ්‍රජන් ඉවත් වෑමක් ඔක්සිකරණය වීමක් ලෙස කිව්වා වගේම
මෙතනත් අපිට සරලව කියන්න පුළුවන් ඒකේ විලෝමය ඔක්සිජන් ඉවත් වෑමක් හෝ හයිඩ්‍රජන් සම්බන්ධ වීමක්. ඔක්සිජන් ඉවත් වෑමක් හෝ හයිඩ්‍රජන් සම්බන්ධ වීමක් ඔක්සිහරණයකි ලියන්න. ඔක්සිජන් ඉවත් වෑමක් හෝ හයිඩ්‍රජන් සම්බන්ධ වීමක් ඔක්සිහරණය ලෙස හැඳින්වේ. right. දැන් අපි එනවා අපේ ප්‍රධාන මාතෘකාවට. මොකක්ද අපේ ප්‍රධාන මාතෘකාව? ආපහු සුපුරුදු වැරද්ද වෙනවා මගේ අතින්. කෙටි යෙදුම් යෙදීම. ඔක්සිකරණාංකය සිම්පල්. ඉලෙක්ට්‍රෝන පූර්ණ හෝ අර්ධ වශයෙන් පිට කිරීම නොවේ ඔක්සිකරණය. එහෙනම් මොකක්ද ඔක්සිකරණාංකය? පූර්ණ හෝ අර්ධ වශයෙන් පිට කරන ලද ඉලෙක්ට්‍රෝන ගාන. හැබැයි එක දෙයක් මතක තියාගන්න. ඔක්සිකරණාංකය දෙන්නේ හැමතිස්සෙම එක ඉලෙක්ට්‍රෝන එක පරමාණුවකට. ඔක්සිකරණාංකය දෙන්නේ හැමතිස්සෙම එක පරමාණුවකට. අණුවකට හෝ සම්පූර්ණ ප්‍රභේදයකට නෙමෙයි එක පරමාණුවකට තමයි ඔක්සිකරණාංකයක් දෙන්නේ. මොකක්ද එතකොට ඔක්සිකරණ අංකය කියලා කියන්නේ? යම් කිසි පරමාණුවක් පූර්ණ හෝ අර්ධ වශයෙන් පිට කරන ලද ඉලෙක්ට්‍රෝන ගණන ඔක්සිකරණාංකය. එතකොට ඔබ මගෙන් අහයි ඔක්සිහරණ අංකය කියලා එකක් තියනවාද? ඕනනම් එහෙම එකක් කියන්න පුළුවන්. නමුත් ඒ වෙනක් කවුරුත් කතා කරන්නේ නැහැ. එතකොට ඔක්සිකරණයකදී ඔක්සිකරණ අංකය ධන පැත්තට යනවා. ඔක්සිහරණයකදී ඔක්සිකරණ අංකය ඍණ පැත්තට යනවා. ඔකයි කතාව. දැන් පිට කරන ලද ඉලෙක්ට්‍රෝන ගණන ධන ලබා ගත්තොත් ඒක ඍණ. අර සංඛ්‍යා රේඛාව වගේ. සංඛ්‍යා රේඛාව වගේ. හරි. ඒක ඔබ දන්නවනේ සංඛ්‍යා රේඛා ඇඳලා පෙන්වන්න ඕනේ නෑනේ. right. දැන් එහෙමනම් ඔක්සිකරණ අංකය ඉක්මනින් ලියමු. යම්කිසි පරමාණුවක් පූර්ණ හෝ අර්ධ වශයෙන් පිට කරන ලද යම්කිසි පරමාණුවක් පූර්ණ හෝ අර්ධ වශයෙන් පිට කරන ලද මොනවද? ඉලෙක්ට්‍රෝන ගණන ඔක්සිකරණ අංකය නම් වේ. යම්කිසි පරමාණුවක් පූර්ණ හෝ අර්ධ වශයෙන් පිට කරන ලද ඉලෙක්ට්‍රෝන ගණන ඔක්සිකරණ අංකය නම් වේ. right. යටින් වල්ගතරුවක් දාලා වුණා කමන්නේ මේක ලියාගන්න. ඔක්සිකරණ අංකයක් සෑම විටම ලබා දෙනුයේ. ඔක්සිකරණ අංකයක් සෑම විටම ලබා දෙනුයේ එක් පරමාණුවකට. ඔක්සිකරණ අංකයක් සෑම විටම ලබා දෙනුයේ එක් පරමාණුවකට. හරිද? දැන් ඉදිරියට යමු. දැන් අපි මෙතනින් ඉදිරියට යමු. right. ලියාගන්න මෙහෙම. යම්කිසි ප්‍රභේදයක ඔක්සිකරණ අංක හඳුනා ගැනීම සඳහා යම්කිසි ප්‍රභේදයක ඔක්සිකරණ අංක හඳුනා ගැනීම සඳහා පහත මූලික කරුණු දැන සිටීම අත්‍යවශ්‍ය වේ. පහත මූලික කරුණු දැන සිටීම අත්‍යවශ්‍ය වේ. right. දැන් ඔය ටික ලියලා අර මං පාඩම පටන් ගන්නකොටම කිව්වේ එහෙ මෙහෙ පැනලා දුවන අය ඉන්නේ. ඒගොල්ලෝ පොඩ්ඩක් මෙතනට වෙලා මේක බලන්න. විභාගෙ කිට් වෙනකොට අපිට රෙඩොක්ස් බැරුව යනවා කියලා නාහින් අඬනවා වෙනුවට මේක හරියට අල්ලගන්න. right. මේ ඊළඟට කරන කාරණා ටික බැරුව මොකක්වත් කරන්න බෑ. ඒක තේරුම් ගන්න. right. අපි යමු ඉස්සරහට. මෙන්න පළවෙනිම කාරණාව. එක කියලා දාලා ගමු. විවිධ සංකේත නැතුව. පළවෙනිම කාරණාව. මෙන්න මෙහෙමයි. යම්කිසි මූලද්‍රව්‍යයක් නැත්නම් මූලද්‍රව්‍ය පරමාණුවක් එයාගෙම අය එක්ක නම් බැඳිලා ඉන්නේ. දැන් මම නයිට්‍රජන් නම් මම බැඳිලා ඉන්නේ නයිට්‍රජන්. මාත් එක්ක බැඳිලා ඉන්නේ නයිට්‍රජන් නම්
මගේ ඔක්සිකරණාංකය අනිවාර්යෙන් බිඳුවයි. හැබැයි මේ ව්‍යුහය අනාරෝපිත වෙන්නත් ඕන. යම්කිසි මූලද්‍රව්‍යයක් එහි පරමාණු සමගම බැඳී ඇති විට සහ සමස්ත ව්‍යුහයේ ආරෝපණය ශූන්‍ය විට ඔක්සිකරණාංකය බිඳුවයි. මේක වෙනත් විදිහකට කිව්වොත් එකම මූලද්‍රව්‍යයේ පරමාණු එකට බැඳිලා ඉන්නවා. ඒ බැඳිලා ඉන්න ව්‍යුහය අනාරෝපිත වෙන්නත් ඕන. දැන් මේ බලන්න. දැන් N31- මේක හරියන්නේ නැහැ. ඇයි හරියන්නේ නැත්තේ? ඔකේ ඍණාරෝපණයක් තියෙනවා. එතකොට ඒක හරියන්නේ නැහැ. දැන් O2- මේකේ අපිට එහෙම ගන්න බෑ ඔක්සිකරණාංකයේ බිඳුවයි කියලා. ඇයි ඒ? ආරෝපණයක් තියෙන නිසා. මා නැවත කියනවා යම්කිසි මූලද්‍රව්‍යයක් නැත්නම් මූලද්‍රව්‍ය පරමාණු එයාගේම මූලද්‍රව්‍ය පරමාණුත් එක්ක බැඳිලා ඉන්නවා නම් සහ ව්‍යුහය උදාසීන නම් අනිවාර්යෙන් මේ මූලද්‍රව්‍ය පරමාණු වල ඔක්සිකරණාංකය බිඳුවයි. එය ඉතා වැදගත්. ලියන්න. අංක 1 ලියන්න. යම්කිසි මූලද්‍රව්‍යයක් එහි පරමාණු සමගම පමණක් බැඳී සිටින විට යම්කිසි මූලද්‍රව්‍යයක් එම මූලද්‍රව්‍යයේ පරමාණු සමගම බැඳී පවතින විට සහ ඒක අනිවාර්යයි සමස්ත ප්‍රභේදය තුල ආරෝපණ නොමැති විට නැත්නම් ප්‍රභේදය තුල ආරෝපණ නොමැති විට නැත්නම් උදාසීන විට කැමැත්තක් ලියන්න පුළුවන්. අදාළ ප්‍රභේදය උදාසීන විට එම මූලද්‍රව්‍ය පරමාණු වල ඔක්සිකරණ අංකය බිඳුව වේ. එම මූලද්‍රව්‍ය පරමාණු වල ඔක්සිකරණ අංකය බිඳුව වේ. ඔන්න මම උදාහරණ කීපයක් ලිව්වා. O2, Na, මැග්නීසියම්, ඇලුමිනියම්, ක්ලෝරින්, ෆොස්ෆරස්, සල්ෆර්. P4 විදියට තමයි ෆොස්ෆරස් ප්‍රධාන වශයෙන් තියෙන්නේ. S8 විදියට තමයි සල්ෆර් ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඔය ටික ඉක්මනට දාගන්න. අපි දෙවෙනි කාරණාවට යන්න ඕන. දෙවෙනි කාරණාවට යන්න ඕන. right. ඔලුස්සන්. මෙන්න වැඩේ. ටක් ගාලා මේක ගොඩ දාගමු. දැන් සංයෝග වලට යනවානේ මූලද්‍රව්‍ය. ඒ ගියාම අනිවාර්යෙන් ඒගොල්ලෝ පෙන්වන ඔක්සිකරණාංක තියෙනවා. ඉක්මනින් ලියා ගන්නවා. පළමු කාණ්ඩයේ මූලද්‍රව්‍ය. කවුද පළමු කාණ්ඩයේ මූලද්‍රව්‍ය? ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්, ප්‍රැන්සියම් උත් කාට හරි ගන්න පුළුවන්. ඕක අර ස්ථායි සංයෝග හදන්න නැති හින්දා මම එයාව කපනවා. හරි ලියමු. පළමු කාණ්ඩයේ මූලද්‍රව්‍ය සංයෝග තුලදී ධන එක ඔක්සිකරණ අංකය අනිවාර්යෙන්ම පෙන්වයි. පළමු කාණ්ඩයේ මූලද්‍රව්‍ය සංයෝග තුලදී අනිවාර්යෙන්ම ධන එක ඔක්සිකරණ අංකය පෙන්වයි. ලියලා ඉවරෙච්ච ගමන් ඕනනම් මේ විදිහට මේ බෝඩ් එකේ තියෙන විදිහට දාගන්නත් පුළුවන්. right ඉක්මන් කරමු. මම යනවා මේකේ තුන්වෙනි භාවිතාවයට. දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය. කවුද දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය? බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්චියම්, බේරියම්, රේඩියම්. අපි රේඩියම නොසලකා හරිනවා. උත් විකිරණශීලී නිසා ස්ථායි සංයෝග වලට යන්නේ නැහැ. හරි. දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සංයෝග තුලදී ධන දෙක ඔක්සිකරණ අංකය අනිවාර්යෙන්ම පෙන්වයි. ධන දෙක ඔක්සිකරණ අංකය අනිවාර්යෙන්ම පෙන්වයි. right. ඊළඟට අපි යනවා තුන්වෙනි කාරණාවට. ඉතලා අහගෙන ඉමු. දැන් සංයෝගවලදී ලියන්න එපා. ඇලුමිනියම් දැන් 13 වෙනි කාණ්ඩේ ඔක්කොම නෙමෙයි ඇලුමිනියම්. ඇලුමිනියම් පෙන්වන්නේ ධන 3 විතරයි. ඊළඟට 17 වන කාණ්ඩේ ෆ්ලෝරින් පෙන්වන්නේ ඍණ 1 විතරයි.
හරි. මේවා අනිවාර්ය කාරණා ඔය වෙනස් වෙන්නේ නැහැ. ඔය වෙනස් වෙන්නේ නැහැ. ඔය වෙනස් වෙන්නේ නැහැ. රයිට්. ලියන්න මෙහෙම. සංයෝග තුලදී ඇලුමිනියම් ධන තුනද ෆ්ලෝරින් ඍණ එකද අනිවාර්යෙන්ම පෙන්වයි. සංයෝග තුලදී ඇලුමිනියම් ධන තුනද ෆ්ලෝරින් ඍණ එකද අනිවාර්යෙන්ම පෙන්වයි. අනිවාර්යෙන්ම පෙන්වයි. දැන් අපි හතරවෙනි කාරණාවටත් ආවා. දැන් පුතා අනිවාර්ය කාරණා ඉවරයි. දැන් තියෙන්නේ සාමාන්‍ය කාරණා. අනිවාර්ය කාරණා ඉවරයි. දැන් අපිට තියෙන්නේ සාමාන්‍ය කාරණා. සාමාන්‍ය කාරණා. අපි බලමු මොනවද මේ සාමාන්‍ය කාරණා කියලා. ඔලු උස්සලා බලන්න. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම. කොහමද? මෙන්න මෙහෙම. ලියන්නේ ඔක්සිජන් සාමාන්‍යයෙන් පෙන්වන්නේ පුතා ඍණ 2. හයිඩ්‍රජන් සාමාන්‍යයෙන් පෙන්වන්නේ ධන 1. ක්ලෝරින් ඔක්කොම පොදු ලියමුකෝ. බ්‍රෝමීන් අයඩීන් සාමාන්‍යයෙන් පෙන්වන්නේ ඒත් ඍණ 1. ඒත් ඍණ 1. ඒතර ඔක්සිජන් සාමාන්‍ය ඍණ 2 පෙන්වනවා සමහර විට වෙන ඒවා පෙන්වයි. හයිඩ්‍රජන් ධන 1 පෙන්වනවා සමහර විට ඍණ 1 පෙන්වන්නත් පුළුවන්. ක්ලෝරින් බ්‍රෝමීන් අයඩින් ඍණ 1 තමයි ප්‍රධාන වශයෙන් පෙන්වන්නේ. වෙන වෙලාවන් වලදී ඒ අවස්ථාවන් මත සමහර වෙලාවට වෙන වෙන ඔක්සිකරණාංක පෙන්වන්න පුළුවන්. සිලිකන් ගත්තොත් 100%ක්ම වගේ මෙයා පෙන්වන්නේ ධන 4. ওই કૃතිම සංයෝග වල විතරක් මීට වඩා ටිකක් වෙනස් ඔක්සිකරණාංක පෙන්වන්න පුළුවන්. මේ තියෙන්නේ සාමාන්‍ය කාරණා. මේ තියෙන්නේ සාමාන්‍ය කාරණා. මේ වගේ වෙනස් වීම වෙන්න පුළුවන්. රයිට්. ලියන්න. පහත දක්වන මූලද්‍රව්‍ය පහත දක්වන මූලද්‍රව්‍ය සංයෝග තුලදී ප්‍රධාන වශයෙන් පහත ඔක්සිකරණ අංක පෙන්වයි. ප්‍රධාන වශයෙන් පහත ඔක්සිකරණ අංක පෙන්වයි. නමුත් ඒවා වෙනත් ඔක්සිකරණ අංක පෙන්වන අවස්ථාද ඇත. නමුත් ඒවා වෙනත් ඔක්සිකරණ අංක පෙන්වන අවස්ථාද ඇත. රයිට්. මේ ජෙනරලි වෙන දේ. ඔය ටික දාගන්න. ඔක්සිජන් ඍණ 2යි, හයිඩ්‍රජන් ධන 1යි, ක්ලෝරින් බ්‍රෝමීන් අයඩින් ඍණ 1යි, සිලිකන් ධන 4යි. සිලිකන් ගෙනම් ධන 4 හැර වෙනත් ඔක්සිකරණාංක බලන්න හරි අමාරු. කෘතිම සංයෝගයක වුණොත් තමයි. ඔන්න. තව ඉවර නෑ. දව දන්නවා මූලද්‍රව්‍යයක් ඔය ලියන ගමන් කල්පනා කරන්න මං කියන එක ඇහෙනවා. හරි. බලන්න ඕනේ නැහැ. හරි. අපි පේනවත් එක්කනේ මේකත් එක්ක. හරි. මම කියන දේ නැවත බලන්න. ඔක්සිකරණාංකය කියන්නේ යම්කිසි පරමාණුවක් පූර්ණ හෝ අර්ධ වශයෙන් පිට කරන ලද ඉලෙක්ට්‍රෝන ගණන. එතකොට ඔක්සිකරණයකදී ඉලෙක්ට්‍රෝන පිටවීමක් වෙනවා. එතකොට ඔක්සිකරණාංකය ධන. ඔක්සිහරණයකදී ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් වෙනවා. ඔක්සිකරණාංකය ඍණ. හරි. ඉතින් එතකොට මෙන්න දැන් අපි කතා කරනවා අපි අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන දේවල්. ඔක්සිකරණය හා ඔක්සිහරණය ගැන තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. මම නිකන් මේ මුල අල්ලුවා විතරයි. දැන් මූලද්‍රව්‍ය වශයෙන් පවතින විට වෙන වෙන අයත් එක්ක බැඳෙන්නේ නැති විට එකම මූලද්‍රව්‍ය පරමාණු බැඳිලා ඉන්නකොට ආරෝපණයක් නැති විට ඔක්සිකරණාංකය බිඳුවයි. මම ආයෙ කියනවා එකම මූලද්‍රව්‍ය පරමාණුන් බැඳිලා ඉන්නවා. ආරෝපණයක් නැහැ. එන ඔක්සිකරණාංකය බිඳුවයි. හැම පරමාණුකම ඔක්සිකරණාංකය බිඳුවයි. මට එක දෙයක් කියන්න අමතක වුණා. ඔක්සිකරණාංකයක් දෙන්නේ හැමතිස්සෙම පරමාණුවකට. නෑ කලින් කිව්වා කියලා ලිව්වත් එක්ක මම කියන්නේ මේ අර කෙටි හැඳින්වීම කරගෙන යනකොට මගේ අතින් මිස් වුණා ඒක. රයිට්. ඊළඟට පළවෙනි කාණ්ඩයේ ඔක්කොම මූලද්‍රව්‍ය සංයෝගවලදී අනිවාර්යෙන් ධන එක වෙන කිසිම ඔක්සිකරණාංකයක් පෙන්වන්නේ නැහැ. දෙවෙනි කාණ්ඩයේ සියලුම මූලද්‍රව්‍ය සංයෝගවලදී අනිවාර්යෙන් ධන දෙක වෙන කිසිම ඔක්සිකරණාංකයක් පෙන්වන්නේ නැහැ. ඇලුමිනියම් සංයෝගයේදී අනිවාර්යයෙන්ම ධන තුන වෙන මුකුත් පෙන්වන්නේ නැහැ. ෆ්ලෝරින් සංයෝගයකදී අනිවාර්යයෙන්ම ඍණ එක වෙන මුකුත් පෙන්වන්නේ නැහැ. ඊළඟට ඉන්නේ අපි සාමාන්‍ය කාරණාවලට. ඔක්සිජන් සංයෝගයකදී ඍණ දෙක තමයි ගොඩක් පෙන්වන්නේ. එතකොට ක්ලෝරින් බ්‍රෝමීන් අයඩින් ඍණ එක තමයි ගොඩක් පෙන්වන්නේ.
හයිඩ්‍රජන් ධන එක තමයි ගොඩක් පෙන්වන්නේ. සිලිකන් ඉතින් 100%ක්ම වගේ ධන 4 තමයි පෙන්වන්නේ. දැන් මෙන්න මේ ටික අපිට ඕන කරනවා. හරි. ওই ටික පාවිච්චි කරලා අපි බලමු මෙතනින් ඉදිරියට යන්න. අපි යනවා 6 වෙනි කාරණාවට. ලියමු. උදාසීන අණුවක ඔයගොල්ලෝ මාත් එක්කම ලියන්න. උදාසීන අණුවක ඔක්සිකරණ අංක එකතුව බිඳුව වේ. මෙදින් උදාසීන අණුවක ඔක්සිකරණ අංක එකතුව බිඳුව වේ. මේ තියෙන සිග්මා ලකුණ එකතුව බව ඔබ දන්නවා. එතකොට ඔක්සිකරණ අංක එකතුව ගත්තොත් බිඳුව වෙලා යනවා. මේක ඉතාම සරලයි. අපි පොඩි උදාහරණයක් ගමු. KMnO4 හි මැංගනීස්ගේ ඔක්සිකරණ අංකය අපිට හොයන්න කියලා කියනවා. දැන් පොටෑසියම්ගේ හොයන්න ඕනේ නැහැ. මෙතන පොටෑසියම් ඔබට පේනවා. ඔක්සිජන්ගේ විශේෂයෙන් හොයන්න නැහැ. මෙන්න ඔක්සිජන් සාමාන්‍යයෙන් ඍණ 2 පෙන්වන බව ඔබ දන්නවා. ඒතර අපිට ඕන කරන්නේ මැංගනීස්ගේ. දැන් අපි දන්නවා මේ සියල්ලේ ඔක්සිකරණාංක එකතුව බිඳුවයි. කොහොමද මේක හොයන්නේ? නිකන් අර අපි 7-8 වසරවල මෝඩ කියන්න බෑ. 7-8 ඒ කියන්නේ උසස් පෙළ හදාරන ළමෙක් 7-8 වසර දේවල් කරනවා කියන්නේ පොඩි නිකන් ගොම්පාට් එකක්නේ. එහෙම නැතුව අපි ඉක්මනට මේ වැඩේ කරමු. පොටෑසියම්ගේ ඔක්සිකරණාංකය නිශ්චිතවම ධන 1යි. ඔක්සිජන්ගේ ඔක්සිකරණ අංකය ඍණ 8යි. ඇයි ඒ? ඔක්සිජන් එක්කෙනෙක්ට ඍණ 2යි. ඍණ 2 4 දෙනෙක් ඍණ 8ක් බව පේන්න ඕන. ඍණ 8යි. ඍණ 8යි ධන 1යි. බිඳුව වෙන්න නම් දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා මැංගනීස්ගේ ඔක්සිකරණ අංකය කීයද කියලා. මැංගනීස්ගේ ඔක්සිකරණ අංකය කීයද කියලා. කීයද? ධන 7ක් එන්න එපා පුතා. එහෙම ධන 7ක් ආවොත් නේ ධන 7යි ධන 1යි ඍණ 8යි කැපිලා ගිහිල්ලා බිඳුව එන්නේ. එවනම් මැංගනීස්ගේ ඔක්සිකරණ අංකය අපිට ලියන්න පුළුවන් ධන 7යි කියලා. ධන 7යි කියලා. හරි. ඔය සරල උදාහරණයක්. ඕක ඔහොම එකපාර ගන්න බෑ කියලා හිතනවා නම් ඉතින් ඇත්තම කතාව උසස් පෙළ විද්‍යා විෂය ධාරාව හදාරන්න අමාරුයි කියන එකනේ. කමක් නෑ ඉතින් මෙන්න මේ සුප්‍රසිද්ධ සමා වෙන්න ගොබ්බ ගොම් මීහරක් වැඩෙත් ඔන්න මම කරනවා. මේවා අමු ගොම් පාට. මැංගනීස්ගේ ඔක්සිකරණ අංකය අපි සලකනවා x ලෙස. දැන් ඔන්න අමු ගොම් ආතලයක් ගන්නවා. පොටෑසියම්ගේ ධන 1යි. ඔයකට එකතු කරනවා මැංගනීස් දන්නේ නැහැ x. ඊළඟ ඔක්සිජන්ගේ ඍණ 2යි. ඔන්න ඍණ 2 වැඩි කරනවා 4ෙන්. සමාන කරනවා බිඳුවට. ඔන්න දැන් ඔබට සමීකරණිකුත් ඇවිල්ලා. ඒ සාමාන්‍ය ධන ඍණ නිකිලත් එක්ක ගනුදෙනු කරන්න සමීකරණත් හදා ගන්නවා කියන්නේ හයියෝ මෙහෙම අල්ලන්න තියෙන නහය නගේමක් දීලා අල්ලනවා වගේ. නහය විතරක් නෙමේ වෙනම දේවල් ගැනත් ඔහොම උදාහරණ අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ ළමයි අපි මේ විද්‍යාවක් හරි මොකක් හරි ඉගෙන ගන්නේ නාන්න නෙමෙයිනේ. වැඩ අමාරු කරගන්න නෙමෙයි මේවා තියෙන්නේ. වැඩ ලේසි කරගන්න. මේ ලේසියෙන් කරන්න පුළුවන් දේවල් හත් දෙයියනේ මේ වගේ ව්‍යාපෘති කරගන්නේ ඇයි කියලා තමයි මම අහන්නේ. එනකොට එහෙම කරගන්න. දැන් ඔන්න මේ ඍණ 2 4න් වැඩි වුණාම ඍණ 8යි ඍණ 8 අනිත් පැත්තට ගියාම ඔන්න ධන 8යි ධන 8යි මේ ධන 1 අනිත් පැත්තට ගියාම ඍණ 1යි අප්පච්චි x සමානයි ධන 7යි කියලා එනවා. ඉතින් ඔහොම ඔක්සිකරණාංක හොය ඉන්න ගියොත් එළි වෙනවා ළමයි. ප්‍රශ්නයකට උත්තර ලියන්න නම් වෙන්නේ නැහැ. දැන් MCQ එක සංයෝග 4 5ක් දීලා ඒවා තුලිත කරන්නත් තියෙනවා වැඩ ගොඩක් තියෙනවා. මෙහෙම කරද්දි ඔක්සිකරණාංක හොයාගන්න පුළුවන් වෙන්න ඕන. මේ ඇවිල්ලා 8 වසර අංක ගණිතය නෙමෙයිනේ. මේ උසස් පෙළ ඉන්නේ. ඒ නිසා මෙන්න මේ වැඩේ මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. හරි? මේක අමු ගොම් ශනිකව මෙහෙම එන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි මම මේ දෙකම ලියලා පෙන්නනවා. හරි? ඒතර අපි කිව්වේ මොකද්ද? උදාසීන අණුවක ඔක්සිකරණ අංක එකතුව ශූන්‍ය වේ. මෙන්න දැන් එක උදාහරණයක් දුන්නා. ඔබ ඉක්මනට ඔය ටික ලියාගන්න.
මේකත් අවශ්‍ය නම් ලියාගත්තට කමක් නැහැ. මම එපා කියන්නේ නැහැ. තම තම නැන පමණින් ගත යුතුය. තම තම නැන පමණින් ගත යුතුය. හරි නේද? අපි තව උදාහරණ කීපයක් බලමු. මම විසඳගෙන යන්නම්. ඔයාලා ඒක බලන්න. මම යනවා H2SO4. අන්නයාගේ සල්ෆර් ඔක්සිකරණාංකය අපිට හොයන්න කියලා කිව්වොත් කොහොමද යන්නේ? ඊටාම සරලයි. හයිඩ්‍රජන් දෙකට ධන එකේව දෙකක් එකපාර ධන දෙකයි කියලා ලියා ගන්න පුළුවන්. ඔක්සිජන් 4ට ඍණ 8යි, ඍණ 8යි ධන 2යි, තව ධන 6ක් ඕන කරනවානේ සල්ෆර් වලට. ඒතර සල්ෆර් ඔක්සිකරණාංකය ධන 6, ධන 6, ධන 2යි, ධන 8යි, ඍණ 8යි කැපිලා එනවා. ඒතර සල්ෆර් ඔක්සිකරණාංකය ධන 6ක් බව ඔබට පේනවා. ඒක ලේසියෙන් විසඳ ගන්න පුළුවන්. දැන් තව එකකට අපි යමු. K2Cr2O7. K2Cr2O7. potassium dichromate හි ක්‍රෝමියම්ගේ ඔක්සිකරණාංකය අපිට හොයලා දෙන්න කියලා කියනවා. දැන් කොහොමද මේක ගොඩ යන්නේ? ඔක්සිජන් 7ට ඍණ 7 ඒවා ඍණ 2 ඒවා 7ක් ඍණ 14යි. මගේ අතින් වරදක් වුණා කියද්දි. පොටෑසියම් ලා දෙන්නට ධන 2යි. දැන් ඍණ 14යි ධන 2යි තව 12ක අඩුවක් තියෙනවා. එතකොට මේ ක්‍රෝමියම් පරමාණු හොඳට බලන්න දෙන්නෙක් ඉන්නවා. ඔන්න ඕවා අපිට මිස් වෙනවා. ක්‍රෝමියම් පරමාණු දෙන්නෙක් ඉන්නවා. එතකොට කවුරු හරි කියන්න පුළුවන් ඕවා මිස් වෙන හින්දා අර සමීකරණ ලියන්න පුළුවන් යෝනවා. එහෙම ලිව්වහම ඕවා මුකුත් වැරද්දක් වෙන්නේ නැහැ කියලා. ඔබ එහෙම හිතනවා නම් එහෙම කරගෙන යන්න. ප්‍රශ්න පත්‍රයෙන් භාගයකට වගේ තමයි ඔයගොල්ලන්ට උත්තර ලියන්න වෙන්නේ. ඔය වගේ ඊටාම ඉබි ගමනින් යන ක්‍රමවේද භාවිතා කරගෙන ගියොත් හරි. ස්මාර්ට් නොවන ක්‍රමවේද භාවිතා කරන් ගියොත් විභාගයේදී ඔබ තරගෙන් පරදිනවා. ඒක තේරුම් ගන්න. ඉතින් මෙතන ක්‍රෝමියම් දෙකක් තියෙනවා කියලා සිහියෙන් පේන්න ඕන. ඒතර ක්‍රෝමියම් දෙකට තමයි ධන 12ක් එන්නේ. ඔබට ඒක පේනවා. ඒතර ධන 12යි ධන 2යි ධන 14යි ඍණ 14යි කැපිලා යනවා. හැබැයි අපි හැමතිස්සෙම මතක තියාගන්න ක්‍රෝමියම් පරමාණුවකට ඔක්සිකරණාංකය දෙන්න ඕන. එක පරමාණුවකට මම මුලින් ඉඳන්ම කිව්වා. එතකොට මේ ධන 12 ක්‍රෝමියම් පරමාණු දෙකකට එක්කෙනෙක්ට ධන 6 බව පේන්න ඕන. දැන් ධන 6 ආපු හැටි තේරෙන්නේ නැත්නම් ධන 12 දෙකෙන් බෙදලා තමයි ඒක ගත්තේ කියලාත් ඔහොමත් දාගන්න ඕන. රයිට්. ඔය උදාහරණ දෙකක් දාගන්න. ක්ෂණිකව. හරි. මම හිතනවා ඔබට ලබා දුන්නු කාලය ප්‍රමාණවත් කියලා. අපි ඉදිරියට යමු. ඊළඟ කාරණාව නොහොත් අවසාන කාරණාව කරයි මම යන්නේ ඔක්සිකරණාංක හඳුනා ගැනීමේදී. ඒ ඇවිල්ලා එතකොට 7 වෙනි කාරණාව ලියන්න. අයනයක ඔක්සිකරණ අංක එකතුව අයනයක ඔක්සිකරණ අංක එකතුව එහි ආරෝපණයට සමාන වේ. මම ඔය විදිහට ලිව්වා. එහි ආරෝපණයට සමාන වේ. ඔක්සිකරණ අංක එකතුව එහි ආරෝපණයට සමාන වේ. දැන් මම මේ ලියලා තියෙන්නේ හරි සිග්මා ඔක්සිකරණාංක Zn plus ඇල ඉරක් n minus. ඒ කියන්නේ n කියන්නේ මොකක් හරි නිකිලයක් ධන නිකිලයක්. ඒ කියන්නේ ධන 1 වෙන්න පුළුවන් ධන 2 වෙන්න පුළුවන් ධන 3 වෙන්න පුළුවන්. ඒක ඍණ 3 වෙන්න පුළුවන් ඍණ 4 ඍණ 5 කීය හරි කමක් නැහැ. ආරෝපණයට සමානයි.
අයනයක ඔක්සිකරණාංක එකතුව මූලද්‍රව්‍ය පරමාණු එක අයනය ඇතුළේ තියෙනවානේ. ඒගොල්ලන්ගේ එකතුව අනිවාර්යෙන්ම අයනයේ ආරෝපණයට සමාන වෙන්න ඕන. උදාහරණයකට යමු. Cr2O7 2- හි ක්‍රෝමියම්ගේ ඔක්සිකරණාංකය අපෙන් අහනවා. දැන් කොහොමද මේක ගොඩ දාන්නේ? ඔක්සිජන් 7යි ඍණ 14යි. එක ඔක්සිජන් කෙනෙක් ඍණ 2 නිසා. ඍණ 14යි. ඔබට ඒක පේනවා. ඍණ 14න් හැබැයි ඉතුරු වෙන්න ඕන පුතා ඍණ 2ක්. ඔක්සිජන් 7ට ඍණ 14ක් තියෙනවා හරි. ඒකෙන් අයනයේ ඍණ 2ක ආරෝපණයක් ඉතිරි වෙන්න ඕන. එහෙමනම් ඉතින් මේ ක්‍රෝමියම්ලා දෙන්නටම තියෙන්නේ ධන 12යි. ධන 12යි ඍණ 14යි එකතුව ඉතුරු වෙනවා ඍණ 2ක්. එසේ නම් ක්‍රෝමියම් දෙකකට නෙවෙයි ධන 12 එක්කෙනෙක්ට ධන 6ක් බව පේන්න ඕන. ඔන්න පටන් ගන්නකොටම දුන්න වැඩේ. එහෙම නැත්නම් ඉතින් අර ගොබ්බ ක්‍රමයට ගිය හැකියි. කොහොමද? ක්‍රෝමියම්ගේ ඔක්සිකරණ අංකය x ලෙස සලකමු. ක්‍රෝමියම්ගේ ඔක්සිකරණ අංකය x ලෙස සලකමු. එතකොට ක්‍රෝමියම්ලා දෙන්නෙක් ඉන්නවා. එතකොට 2x ධන ඔක්සිජන් 7ට ඍණ 14ක් නෙවෙයි. ඒකත් ඉතින් ඕන ඍණ 2 වැඩි කිරීම 7 කියලා ලියන්නත් පුළුවන්. ඔබගේ කැමැත්ත. ආරෝපණය 2- නේ. ඔන්න ඍණ 2ට සමානයි. දැන් ඉතින් 2x සමානයි මේ ඍණ 14 අනිත් පැත්තට ගියාම ධන 14ක් වෙනවා. ධන 12ක් කියලා එනවා. එන x සමානයි ධන 6යි කියලා පේනවා. ඔබට කැමති නම් ওই විදිහට කරන්නත් පුළුවන්. හොඳ රජනෑමක්. කැමැත්තක්. ඒකත් ලියා ගන්න මේකත් එක්කම. අවශ්‍ය නම්. පොඩි වෙලාවක් විනාඩියකට අඩු කාලයකදී ඔබට ඔක ලියලා ඉවර කරන්න පුළුවන් වෙන්න ඕන. right. අපි තව උදාහරණයක් දෙකක් බලමු. right. ඔන්න මකනවා. right. අපි බලමු මෙන්න මෙයාගේ SO4 2- හි සල්ෆර් වල කොහමද හොයන්නේ? ඔක්සිජන් 4ට ඍණ 8යි. ඍණ 8න් ඍණ 2ක් ඉතුරු වෙන්න අනේ ධන 6යි. කෙලින්ම ධන 6යි කියලා ලියන්න පුළුවන්. තව යාළගෙන් ඇහුවොත් ClO4- ගේ ක්ලෝරින් වල කීයද කියලා අහනවා. මම මේක වෙනස් කරන්නම්කෝ කලිනුත් ඔක්සිජන් 4ම තිබ්බ නිසා. ClO3- ගේ ක්ලෝරින් ගහනවා. දැන් අපිට පේනවා ඔක්සිජන් 3ට ඍණ 6යි. ඍණ 6න් ඍණ 1ක් ඉතුරු වෙන්න ඕන. එහෙනම් ධන 5යි. එතන ක්ලෝරින්ගේ ඔක්සිකරණ අංකය ධන 5ක් බව පේනවා. right. දැන් ඔය වගේම දැන් අපි ඔක්කොම දිගටම කතා කරේ ඍණ ආයන ගැන. ඔන්න ධන ආයනයක්. NH4+ හි නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය අහනවා. NH4+ හි නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය අහනවා. කොහොමද මේක ගොඩ දාන්නේ? දැන් ඔබට පේනවා හයිඩ්‍රජන් 4ට ධන 4යි. ධන 1 ඒව 4ක් ධන 4යි. හයිඩ්‍රජන් සාමාන්‍යයෙන් ධන 1නේ පෙන්වන්නේ. එතකොට මේ ගැන අපි කතා කරානේ කලින්. ඒතර ධන 4යි. ධන 4න් ධන 1ක් ඉතුරු වෙන්න නයිට්‍රජන්ට ඍණ 3ක් තියෙන්න බෑ. එතකොට හරිම සරලව උත්තරේ ඍණ 3යි කියලා ගන්න පුළුවන්. ඍණ 3යි කියලා ගන්න පුළුවන්. හරි. පැහැදිලි ඇති මේ වැඩේ. හරි. ඒතර අයනයක ඔක්සිකරණ අංක එකතුව එහි ආරෝපණයට සමානයි. උදාසීන අණුවක ඔක්සිකරණ අංක එකතුව ශූන්‍ය වේ. ඔය දෙක තමයි අවසාන වශයෙන් කතා කළේ. දැන් ඔබ යම්කිසි සූත්‍රයක් ලබා දී ඇති විට ඒ ඇසුරෙන් ඔක්සිකරණ අංක හොයන්න හොඳින්ම දන්නවා. මොනවද? සාරාංශගත කරොත් මෙන්න මේ කාරණා ටික මම කිව්වා. යම්කිසි පරමාණුවක් එයාගේම මූලද්‍රව්‍යත් එක්ක බැඳිලා ඉන්නවා නම් අදාළ ප්‍රභේදයේ උදාසීන නම් ඔක්සිකරණාංකය 0යි.
උදාහරණ විදිහට O2N2 S4 sorry S8 P4 වගේ ඒවා ගත්තා. ඊළඟට පළවෙනි කාණ්ඩයේ සියලුම දෙනා සංයෝගවලදී ධන 1 පෙන්වන්නේ. දෙවෙනි කාණ්ඩයේ සියලුම දෙනා සංයෝගවලදී ධන 2 පෙන්වන්නේ. ඇලුමිනියම් සංයෝගයකදී ධන 3 පෙන්වන්නේ. ෆ්ලෝරින් සංයෝගයකදී ඍණ 1 පෙන්වන්නේ. ඒවා අනිවාර්යව වෙනස් කරන්න කාටවත් බෑ. ඔක්සිජන් සාමාන්‍යයෙන් ඍණ 2 පෙන්වනවා වෙන ඒවත් පෙන්වනවා. හයිඩ්‍රජන් සාමාන්‍යයෙන් ධන 1 පෙන්වනවා වෙන එක ඍණ 1ත් පෙන්වන්න පුළුවන්. ක්ලෝරින් බ්‍රෝමින් අයඩින් ඍණ 1 තමයි සාමාන්‍යයෙන් පෙන්වන්නේ වෙන ඔක්සිකරණාංක පෙන්වන්න පුළුවන්. මේ මෙතනත් පෙන්වලා තියෙන්නේ. ක්ලෝරින් ධන 5 පෙන්වලා තියෙනවා. සමානයි. ක්ලෝරින් ධන 5 මෙතන පෙන්වලා තියෙනවා. හරි. ඒ කියන්නේ ක්ලෝරින්ට ඍණ 1 තමයි සාමාන්‍යයෙන් පෙන්වන්නේ වෙනත් ඔක්සිකරණාංකත් පෙන්වන්න පුළුවන්. මේ තියෙන උදාහරණ. ඊළඟට සිලිකන් සාමාන්‍යයෙන් ධන 4 පෙන්වන්නේ. බොහෝ විට ධන 4. ඇත්තටම කියනවා නම්. ඒතර ඒත් එක්ක අන්තිමටම අපි කතා කරේ වැදගත්ම කාරණා ටික. මොනවද වැදගත්ම කාරණා ටික? උදාසීන සංයෝගයක ඔක්සිකරණාංක එකතුව 0යි. උදාසීන සංයෝගයක නැත්නම් උදාසීන අණුවක පරමාණු වල ඔක්සිකරණාංක එකතුව 0යි. අයනයක් ගත්තොත් නම් අයනයේ ඔක්සිකරණාංක එකතුව අයනයේ ඔක්සිකරණාංක එකතුව කීයද? අයනයේ ආරෝපණයට සමාන වෙනවා. අයනයේ ආරෝපණයට සමාන වෙනවා. ඔය කියන කාරණා ටික තමයි කතා කරේ. හරි. දැන් මේ වන විට ඔබ ඔක්සිකරණ අංක 100%ක්ම නෙමෙයි 90%ක් දන්නවා. තව එක දෙයක් මේක ඉතුරු වෙලා තියෙනවා ව්‍යුහය ඇසුරෙන් ඔක්සිකරණ අංක සෙවීම කියන කාරණාව. ව්‍යුහය ඇසුරෙන් ඔක්සිකරණ අංක සෙවීම කියන කාරණාව. ඒක කොහොමද කරන්න කියලා ඔන්න දැන් අපි බලන්න යන්නේ. මේක හුඟක්ම වැදගත්. ව්‍යුහය ඇසුරින් ඔක්සිකරණාංක සෙවීම. ව්‍යුහය ඇසුරෙන් ඔක්සිකරණාංක සෙවීම. එය ඉතාම වැදගත් කාරණාවක් බවයි නැවත නැවතත් මට කියන්න තියෙන්නේ. අපි මේ වැඩේ බලමු කොහොමද මේක කරන්න කියලා. දැන් මෙන සිද්ධිය ඔබ හොඳින් බලන්න. මම මේක එක උදාහරණයෙන් ගොඩ දානවා. ඒ උදාහරණයෙන් ගොඩ දාන්න කලින් මම මෙන්න මෙහෙම එකක් ලියනවා. විද්‍යුත් ඍණතාවය මත මෙන්න බලන්න. මේවා ඔබ දැනගෙන සිටිය යුතුයි. වැඩිම විද්‍යුත් ඍණ මූලද්‍රව්‍ය ෆ්ලෝරින්, ඊළඟට ඔක්සිජන්, ඊළඟට නයිට්‍රජන්, ඊළඟට ක්ලෝරින්. ඔය දෙන්න නම් ආසන්නව සමානයි කියලා ගන්නත් පුළුවන්. ඒ නිසා මම ඔන්න ඔය වගේ එකක් දානවා. හරි. ඉහළම විද්‍යුත් ඍණ මූලද්‍රව්‍ය ෆ්ලෝරින්, ඔක්සිජන්, නයිට්‍රජන්, ක්ලෝරින් ආසන්නව සමානයි. හැබැයි ඔය පෝලින් ස්කේල් එක බලනකොට ක්ලෝරින් ටිකක් වැඩිපුර තියෙන බව තමයි පෙන්වන්න තියෙන්නේ. නමුත් අකාබනික රසායනයේ සංයෝගත් එක්ක ගනුදෙනු කරනකොට නයිට්‍රජන්ට වඩා ක්ලෝරින් අඩු බවක් තමයි අපිට පේන්න තියෙන්නේ ප්‍රායෝගිකව. ඊළඟට ක්ලෝරින්ට පස්සේ අපිට ගන්න වෙන්නේ බ්‍රෝමීන්. අයඩින් අපි අතහැරලා දාමු. ඊළඟට සල්ෆර්. සල්ෆර් වලට පස්සේ කාබන්. කාබන් වලට පස්සේ ෆොස්ෆරස්. ෆොස්ෆරස් සහ හයිඩ්‍රජන්ගේ සමාන වුණාට ෆොස්ෆරස්ට වඩා අංශු මාත්‍ර වශයෙන් හයිඩ්‍රජන්ගේ අඩු බවක් පේන්න තියෙනවා. ඊළඟට සිලිකන්. මෙන්න මේ ටික දැනගන්න. ෆ්ලෝරින්, ඔක්සිජන්, නයිට්‍රජන්, ක්ලෝරින්, බ්‍රෝමීන්, සල්ෆර්, කාබන්, ෆොස්ෆරස්, හයිඩ්‍රජන්, සිලිකන්. දැන් ඔය දැනුම මත පදනම් වෙලා තමා සියල්ල ගොඩ දාන්නේ. ඔලු උස්සලා බලමු. එක උදාහරණයෙන් මම මේක ගොඩ දාලා දෙනවා.
ලොකු ව්‍යුහයක් වගේ ඔයගොල්ලන්ට හිතෙයි. නෑ කමක් නෑ ඒකේ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. මේ ඔක්සිජන් මත already plus charge එකක් තියෙනවා. මොකද බන්ධන තුනයි එක සැරේ දැන් මෙයා අර නයිට්‍රජන් වගේ හැසිරෙන්නේ. මෙන්න මේ නයිට්‍රජන් ඍණ අන්න ඔය විදිහට ව්‍යුහයක් ගත්තා. දැන් මේකේ හයිඩ්‍රජන් පරමාණු වල විශේෂයක් නැහැ. ඔබට පුළුවන්කම තියෙනවා ඒගොල්ලන්ගේ ඔක්සිකරණ අංකය ධන 1 බව කලින් දැනගෙන ඉන්නවා. ඊළඟ ඔක්සිජන් පරමාණු වල ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ ඍණ 2 බව දන්නවා. නමුත් ඒ වුණාට මෙතනදී වෙනස්කම් සිදු වෙන බව පෙනේවි. ඒතර මම මේ පරමාණු දානවා 1 2 මාත් එක්කම ලියා ගන්න 3 4 5 6 7. දැන් පොඩි වෙලාවක් දෙන්නම් ඉක්මනට හරියට ওই ව්‍යුහය ඇඳගන්න. සමහරුන්ට අර මේවා බලාගෙන අඳින්න ගියාම ලොකු වෙලාවල් ගන්නවා. එහෙම නැත්නම් විනාඩියක වගේ කාල සීමාවක් ඇතුළත ඉක්මනින් ඕක අඳිමු පුතා. මේ මෙතන ඍණ ආරෝපණයක් තියෙනවා. ඒකත් ඕනනම් රවුන්ඩ් කරන්න පුළුවන්. සමස්ත ප්‍රභේදයේ උදාසීන වෙලා තියෙනවා. සමස්ත ප්‍රභේදයේ උදාසීන වීමේ ලොකු අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මම එහෙම දුන්නා. මම හිතනවා දැන් වැඩේ අවසන් කියලා. දැන් අපි එකින් එක බලමු. මම ඔය 1 2 3 4 5 කියලා තියෙන අංක ටික මකලා දානවා. හරි. ඔයාලා ලියා ගන්න ඇතිනේ. දැන් මාත් එක්කම මම කරන දේම ඔයාලත් කරන්න. එතකොට ඔබට මේක බොහොම පහසුවෙන් විසඳ ගන්න පුළුවන් වෙයි. දැන් හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් ගත්තොත් අතනදී පේනවා කවුද විද්‍යුත් ඍණ? නයිට්‍රජන් වඩා විද්‍යුත් ඍණයි. කාට වඩාද? හයිඩ්‍රජන්ට වඩා. එතකොට මේකේ ප්‍රතිඵලය මොකක්ද? නයිට්‍රජන් තමුන්ගේ පැත්තට ඉලෙක්ට්‍රෝන අදිනවා. එතකොට මේ හයිඩ්‍රජන්ට ධන 1 ඔක්සිකරණාංකයක් එනවා. නයිට්‍රජන්ට ඍණ 1 ඔක්සිකරණාංකයක් එනවා. දැන් එහා පැත්තේ බැඳිලා ඉන්න නයිට්‍රජන්. එකම වර්ගයේ අය බැඳිලා ඉන්නේ. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් නයිට්‍රජන්ට අදින්න බෑ, මේ නයිට්‍රජන්ට අදින්නත් බෑ, මෙයාට අදින්නත් බෑ. එන ඉතින් ඔතන මොකක්වත් වෙන්නේ නැහැ. මේ ඉලෙක්ට්‍රෝන සර්ව සම හවුලේ බෙදාගෙන ඉන්නවා. පර්ෆෙක්ට් සහසංයුජ බන්ධන. ආය නියම චිත්තටම 100% කෝවැලන්ට් බොන්ඩ්. මොකක්වත් අවුලක් නැහැ. හරි. එතකොට මේ නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අංක එකතුව ඔබට පේනවා ඍණ 1 කියලා තමයි ගන්න වෙන්නේ. අන්න. එයාගේ කතාව හරි. ඊළඟට මේ නයිට්‍රජන්ට මේ දෙන්න අතර මුකුත් ප්‍රශ්නයක් නැති නිසා මේ බන්ධන දෙකෙන් මුකුත් ඔක්සිකරණාංක වෙනසක් එන්නේ නැහැ. කවුද වැඩියෙන් විද්‍යුත් ඍණ? නයිට්‍රජන්ද ඔක්සිජන්ද? ඔක්සිජන්. ඒ පාර වෙන්නේ ඔක්සිජන් තමුන්ගේ පැත්තට ඉලෙක්ට්‍රෝන අදිනවා. ඒ ඇදිල්ලත් එක්ක එයාට එනවා ඍණ 1 ඔක්සිකරණාංකයක්. නයිට්‍රජන්ට එනවා ධන 1 ඔක්සිකරණාංකයක්. ධන 1 ඔක්සිකරණාංකයක්. මොකද මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය ඔක්සිජන් පැත්තට නැඹුරු වෙනවා. ප්‍රතිඵලය තමයි එතන මේ නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අංකය හරි මම ටිකක් ලොකුවට ලියන්නම්. කීයද? ධන 1යි. ඒකත් හරි. ඔක්සිජන් already ප්ලස් charge එකක් තියාගෙන ඉන්නවා මෙන්න මෙතන. දැනටමත් දැන් අර බන්ධනයෙන් නයිට්‍රජන් එක්ක ඉඳලා ඌ ඉලෙක්ට්‍රෝනයක් ඇදගෙන ඍණ 1ක් අරන් තියෙනවා. දැන් ඒ දෙන්න කැපිලා ගිහිල්ලා. ඊළඟට බලනවා ඔක්සිජන් සල්ෆර් එක්ක බැඳලා ඉන්නවා. ඔක්සිජන්ට ගොඩක් එහෙන් සල්ෆර් ඉන්නේ. එතකොට ඔක්සිජන් තමුන්ගේ පැත්තට ඉලෙක්ට්‍රෝන අදිනවා. ආයෙත් ඍණ 1ක් එනවා. ආයෙත් ඍණ 1ක් එනවා. සල්ෆර්ගෙන් ඍණ 1ක් එනවා. මේ බන්ධනයෙන් බලනවා. හයිඩ්‍රජන්ට වඩා ඔක්සිජන් විද්‍යුත් ඍණයි. එතනටත් ඍණ 1ක් එනවා. දැන් ওই සියල්ල එකතු කරන්න වෙනවා. අන්න ඒ විදිහට. එහෙම එකතු කරලා ගත්තොත් ඔබට පේනවා ඍණ 1යි ධන 1යි කැපිලා ගිහිලා ඍණ 1යි ඍණ 1යි අවසාන වශයෙන් ඍණ 2ක ඔක්සිකරණ අංකයක් ඉතිරි වෙනවා.